අපි අද බලන්න යන්නේ මෙන්න මේ වගේ පැඩ් ගවුමක් මේකට මම කළු පාට සහ නිල් පාට ලේස් කොටු විදි භාවිතා කරලා තියෙනවා. පැඩ් එකක් තමයි හදලා තියෙන්නේ. පටියක් පාවිච්චි කරලා තියෙන ඒ වගේම ෆිල් එකක්. ඒ වගේම උඩ කොටසට නිල් දාගෙන තියෙනවා. අර කොටසට සායේ කළු පාට දාගෙන තියෙනවා. පිටිපස්සට ඉන්විසිබල් සුපර් එකක් අදලා තියෙනවා. අපිට පේනවා ඇති. අපි බලමු මේකේ සම්පූර්ණ පැඩ් එක මෙන්න මේ විදිහට දිගහැරියට පස්සේ ඔන්න ඔය විදිහට සම්පූර්ණ ෆුල් පැඩ් සායක් තමයි අරගෙන තියෙන්නේ. සම්පූර්ණ පැඩ් එකක් එක්ක. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉස්සෙල්ලා මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ අපි මේකට සාය හදාගන්නේ කියලා. පැඩ් සාය හදාගනිද්දී මම මෙන්න මේ කියන සූත්‍රයට වාගේ ඉන බෙදන්න. ඉන හතරට බෙදලා ඒකට අඟල් 1/2ක් එකතු කරලා උත්තරයක් අපි ගන්න ඕනේ. මම හිතනවා උත්තරේ මම මේ කොලෙට අනුකූලව 6ක් විදිහට ගන්නවා. 6ක් හෝ අපිට මෙතන කැමති අගයක් දැන් මම මේ කොලයක ගන්න නිසා ඔයාගේ ඉන 32යි නම් ඒක 4ට බෙදන්න. එතකොට 8යි. එතකොට අඟල් 1/2ක් එකතු කරාම 9යි භාගයයි. මේ උත්තරේ තමයි ඔයා ගන්න ඕනේ. එතකොට දැන් මම මේ කොලේ මේක ඇඳලා පෙන්නන නිසා මම මේ වෙනුවට මෙන්න මේ ඉන්නට එන උත්තරේ අඟල් 4ක් විදියට අරගෙන තමයි මේක කරන්න හදන්නේ. ඔයා හිතන්නේ මේ කොලේ රෙද්ද කියලා. මම මෙන්න මේ විදියට මේ කොලේ මෙන්න මේ විදියට මම නමා ගන්නවා ත්‍රිකෝණාකාරව. හරස් විදියට පෙයක් නමන්න මම හිතනවා දන්නව ඇති කියලා. මේ තියෙන කොලේ අපි රෙද්ද කියලා ගත්තොත් මේ තියෙන රෙද්දේ උස, මේ තියෙන පළල. මෙන්න මේ විදිහට දෙකට නමා ගන්නවා. එතකොට අර ඔයාගේ ඉන 4ට බෙදලා අඟල් 1/2ක් එකතු කරපු උත්තරේ. මෙන්න මේ විදිහට ටේප් එක අරගෙන මෙන්න මෙතන උඩින් ටේප් එක තියලා මම දැන් මේකේ ගත්තේ 4යි කියලානේ. මෙන්න මේ විදිහට අපි 4 ලකුණු කරගන්නවා. මේ විදිහට ලකුණු කරගෙන 4 මෙන්න මේ විදිහට ඉන අඳිනවා. මේ මං අඳින්නේ එක පළුවක්. ඊට පස්සේ සායේ උස. ඔයාගේ සායේ උස ඔයා ලකුණු කරගන්න. මම මෙතනදී 8ක් කියලා ලකුණු කරගන්නවා. ඒ 8ට මම මෙන්න මේ විදිහට ටේප් එක තිබ්බට පස්සේ 12යි කියලා එනවා. අන්න ඒ විදිහට සායේ උස අපි ලකුණු කරගන්නවා. ওই විදිහට ඔයාලට පේන මෙතන මම සායේ උස මෙන්න මේ කොටස කැපිලා අයින් වෙලා යනවා. ඊට පස්සේ දැන් ඔයා බලන්න දැන් මම මේක කපා ගන්නවා. මෙන්න මේ විදිහට තමයි ප්ලේට් සාය කපන්නේ. හරිම ලේසි. මෙන්න මේ විදිහට ප්ලේට් සාය මම මේ මෙහෙම මාසි කාලක් කියලා මේ විදිහට කපා ගන්නවා. මේ විදිහට කපා ගත්තට පස්සේ අර අපි දැන් අර කරපු ගවුමේ ඩිසයින් එකක් තියෙනවා. ඔයාට කැමති විදිහකට ඔයා මෙන්න මේ පැත්තේ නම් සායේ. ඔයා කැමති ප්‍රමාණයක් මම අඟල් 2/2ක් ගන්න ඔයාගේ සායේ උස අනුව. ඔයාගේ සායේ උස අනුව ඔයා හිතන්න කොච්චරද කියලා. මේ පල්ලෙහායින් මම අඟල් 2/2ක්. ඒ කියන්නේ මෙතන ඉඳන් ඔයාට මේක මිම්මෙන් ගන්නත් පුළුවන්. කෙනෙක්ගේ ඇඟට මිම්ම තියලා එයාගේ සායේ එයාට එන්න ඕනේ හැඩේ එන්න ඕනේ තැන මෙන්න මේ විදිහට මම මේකේ අඟල් 6ක් විදිහට ලකුණු කරලා මෙන්න මේ විදිහට ඔයාට පේනවා ඇති. මෙන්න මේ විදිහට අපි මේ ලකුණු කරාට වඩා පල්ලෙහාට එන්නත් පුළුවන්. ඔයාලට පේන විදිහට මම ලකුණු කරාට වඩා පල්ලෙහාට මේ හැඩය ඇවිල්ලා තිනවා. මෙන්න මේ විදිහට හැඩය අඳින්න. මේ හැඩය ඇඳලා මෙන්න මේක සම්පූර්ණව. මේ පළුව. මේක එකක්. මේක තමයි මම දාලා තියෙන නිල් පාටින්. මේක තමයි කළු පාටින් දාලා තියෙන්නේ. ඔයාලට පේන විදිහට ඉස්සරහා පැත්ත කොටස් දෙකකට බෙදලා තියෙනවා. පිටිපස්සට එන්නේ පිටිපස්ස පළුව මේ විදිහමයි. ඉස්සරහා පළුව සහ පිටිපස්ස පළුව කොටස් දෙකක්. එතකොට මම සායේ කපද්දී ඔයාලට පැහැදිලිවම පෙන්නනවා මේක කොහොමද කපා ගන්න කියලා. ඔයා ඉස්සෙල්ලාම මේ රෙද්ද තියලා ඔයාගේ රෙද්දෙන් පිටිපස්ස පළුව කපාගෙන ඉන්න. පිටිපස්සේ පළුව කපලා පිටිපස්සේ පළුව තියන්න. පිටිපස්සේ පළුව තියලා පිටිපස්සේ පළුවේ මෙන්න මේ විදිහට ඔයා පිටිපස්සේ පළුවේ ඔයා කපන්න යන්න එපා. පිටිපස්සේ පළුවේ මෙන්න මේ විදිහට ලකුණු කරගන්න. ඒ ලකුණු කරගෙන ඔයා ඒ පළුව මෙන්න මේ විදිහට දැන් ඔයා හිතන්න මම මේ පිටිපස්සේ පළුව තිබ්බා කියලා. මේ විදිහට ලකුණු කරගෙන මෙන්න මෙතන තියෙන රේඛාවයි මෙතන තියෙන රේඛාවයි ඉන රේඛාවයි මේ විදිහට ලකුණු කරලා ඔයා ඒක මෙන්න මේ විදිහට යා කරලා මෙන්න මේ පළවෙනි කොටස ගන්න. ඊට පස්සේ දෙවෙනි කොටසත් ඒ විදිහට ගන්න පුළුවන්. මම හිතනවා ඔයාට මේ පැඩ් සාය කපන විදිය ගැන තේරෙන්නේ නැති කියලා. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න.
channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපේ Facebook group එක හරහා ඔයාලට ඒවා මගෙන් අහන්නත් පුළුවන්. පල්ලෙහා link එක දාලා තියෙනවා. ඒ link එකෙන් Facebook එකට join වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ frock එක මහන්නේ කියලා lace cotton thread එක. අපි අද බලන්න යන්නේ පෙයාන් ගවුමක් කොහොමද මහගන්නේ කියලා. මේ ගවුමේ කරට ඩිසයින් එකක් තියෙනවා. අපි බලමු. ඔයාලට මම මේකේ මුල පෙන්නලා තියෙනවා ගවුම. මේ වගේ ගවුමක් කොහොමද මහගන්නේ කියලා. අපිට මේකට උරහිස් මිම්ම අවශ්‍ය වෙනවා. ඊට පස්සේ කර ගැඹුර අවශ්‍ය වෙනවා. පපුව වට, ඉන වට ප්‍රමාණයක් ගවුමේ උස අපිට අවශ්‍ය වෙනවා. අත වට, අත දිග, ඒ වගේ අපිට මිමි කීපයක් අවශ්‍ය වෙනවා. අපි ඉස්සෙල්ලම උරහිස, මෙයාගේ උරහිස අඟල් 14යි. ඒක අපි මෙන්න මේ විදිහට ටේප් එකකින්ම තියලා, මෙතන තියෙනවා 14ක්. මේ විදිහට ටේප් එකකින්ම තියලා මෙන්න මේ විදිහට මම දෙකට නමාගෙන තියෙනවා. රෙද්ද මම දෙකට නමාගෙන තියෙනවා. මේ විදිහට 14 ලකුණු කරලා අඟල් භාගයක් මෙහෙම වාසි මේ පැත්තෙන් මේ විදිහට ලකුණු කරනවා. ලකුණු කරලා එතන ඉඳන් අඟල් එකහමාරක් පල්ලෙහාට ලකුණු කරනවා. ඔයාලට පේනවා ඇති. අඟල් එකහමාරක් පල්ලෙහාට ලකුණු කරා. ඊට පස්සේ එතන ඉඳන් මෙන්න මේ මුල්ලට මේ මුල්ලේ ඉඳන් මෙතනට තියලා මේ තියෙන නැම්ම වගේ පැත්තට තියෙන නැම්ම මේ පැත්තට මම අරන් තියෙන බලවාටිය. බලවාටියේ එකට ඉන්න විතර දෙකට නමලා තමයි අරන් තියෙන්නේ. එතන ඉඳන් මෙන්න මේ විදිහට උරහිස් රේඛාව යා කරගන්න. ඔයාලට පේනවා ඇති. උරහිස් රේඛාව මේ විදිහට යා කරගන්න. ඊට පස්සේ අපි මෙන්න මෙතන ඉඳන් අපේ පැත්තේ නැම්මේ ඉඳන් මෙතනට අඟල් 3ක් ලකුණු කරනවා. මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති. මේ අඟල් 3ක් අරගෙන මම මෙන්න මේ විදිහට අඟල් 3ක් ලකුණු කරනවා. එතන ඉඳන් පල්ලෙහාට රැඟල් උස. රැඟල් උස කියන්නේ උරහිස දෙකට බෙදපු මිම්ම. උරහිස දෙකට බෙදපු මිම්ම මෙන්න මේ විදිහට රැඟල් උස ලකුණු කරනවා. ඊට පස්සේ පපුව මැද උස. පපුව මැද උස 9 භාගයයි නම් අපි ඒකට අඟල් භාගයක් එකතු කරලා 10ක් විදිහට ලකුණු කරනවා. ඊට පස්සේ අපි ඉනට උස ගන්නවා. ඉනට උස මෙයාගේ තියෙන 15ක් අපි උරහිසට අඟල් භාගයක් එකතු කරනවා. ඉනට මැහුම් වාසියට අඟල් 3 කාලක් එකතු කරනවා. 16 කාලක් විදිහට අපි ගන්නවා ඉනට උස. ඊට පස්සේ මෙන්න මේ විදිහට රැඟල් රේඛාව මේ විදිහට මෙන්න මේ රේඛා ටික අපි ඇඳ ගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මේ මෙච්චර රේඛා ගැහුවේ නැති වුණත් කමක් නැහැ. ඔයාලට පේන්න ඕන නිසා ගැහුවේ. මෙන්න මේ විදිහට වැඩි තද කරලා අඳින්න යන්න එපා. ඊට පස්සේ මෙන්න මේ රැඟල් රේඛාවේ පපුව 4ට බෙදන්න. පපුව මේ වගේ 32ක් තියෙනවා. 4ට බෙදුවම 8යි. ඒ උත්තරේ මෙන්න මේ විදිහට ලකුණු කරලා එතන ඉඳන් අඟල් එකහමාරක් ලකුණු කරන්න 8යි 9හමාරක් විදිහට මෙයාගේ අපි ලකුණු කර ගන්නවා. ඊට පස්සේ ඉනත් 4ට බෙදන්න. ඉන 28ක් තියෙනවා. 28 4ට බෙදුවම 7හමාරයි. ඒකට අඟල් එකහමාරක් ලකුණු කරලා ඉන 4ට බෙදලා ඒකට අඟල් එකහමාරක් ලකුණු කරන්න. ඒ අඟල් එකහමාර මැහුම් වාසි. පපුව 4ට බෙදලා ඒකටත් අඟල් එකහමාරක් ලකුණු කරලා මෙන්න මේ විදිහට ලකුණු කරගන්න. මේ විදිහට අංශي හැඩ ඇඳ ගන්න. ඊට පස්සේ මෙන්න මෙතන උරහිස් ලකුණු කරපු තැන ඉඳන් රැඟල් රේඛාවට දෙකට බෙදන්න. ටේප් එක තියලා මෙහෙම දෙකට බෙදුවා. මේ උරහිසෙන් අඟල් භාගයක් අඩු කරා. කියන්නේ 7හමාරක් ගත්තා. එතකොට 7යි. මේ විදිහට මාක් එකක් දාගත්තා. අඩිරුවල මෙන්න මේ විදිහට තිබ්බා. මෙන්න මේ විදිහට රැඟල් රේඛාව දක්වා අත්කට හැඩ කරනවා. එතන ඉඳන් මෙන්න මේ අත්කට මුල ගනිද්දි මෙන්න මේ විදිහට අඟලක් මෙන්න මේ විදිහට මෙතන ඉඳන් මෙතනට අඟලක් වගේ තියන්න. මේක අනිවාර්යෙන්ම අඟලක් කියලා නැහැ. ඔයාලට හිතන විදිහට තියලා මෙන්න මෙතන. මෙන්න මේ අපි දෙකට බෙදාගත්ත තැන ඉඳන් මෙන්න මේ විදිහට අත්කට හැඩ කරලා අඳින්න. මේ සම්පූර්ණම දැන් ඉස්සරහ පළුව මේ ගවුමේ ඉදිරිපස හැට්ට කොටස සම්පූර්ණයෙන්ම මම ඇඳලා ඉවරයි. ඊට පස්සේ මේ කරගැඹුර තියෙනවා 7ක්. මේ විදිහට මම කරගැඹුර මාක් කරගන්නවා. ඊට අමතරව මෙයාගේ සාමාන්‍යයෙන් කරවට ප්‍රමාණය 13හමාරක් විදිහට තමයි මම අරන් තියෙන්නේ. ඒ 13හමාර මම ටේප් එකෙන්ම 4ට බෙදා ගන්නවා.
ටේප් එකෙන් 4ට බෙදුවම පස්සේ 3යි කාලක් වෙනවා පල්ලෙහාට. මෙන්න මෙතන ඉඳන් මම පල්ලෙහාට 3යි කාලක් මේ විදිහට ලකුණු කරනවා. එතකොට මේ පැත්තට මම 3ක් ලකුණු කරලා තියෙනවා. ඒ 3යි මෙන්න මේ විදිහට මෙතන සම්මත අඟල් 3යි පල්ලෙහාට ලකුණු කරපු 3මාරයි. ඒ කියන්නේ කරවට මිම්ම 4ට බෙදපු ගානේ එන උත්තරේ තමයි මෙතන ලකුණු කරේ. ඒ ගානයි මෙන්න මේ විදිහට මම රවුම් හැඩයක් අඳිනවා. ඔයාලට පේනවා ඇති මම මේ විදිහට රවුම් හැඩයක් ඇඳලා. දැන් ඔයාලට පේනවා ඇති ඇයි මම මෙතනින් මේ විදිහට ලකුණු කරගත්තේ කියලා. මේ විදිහට ලකුණු කරගත්තේ මේ කරට හැඩයක් එනවා. ඒ නිසා තමයි මේ විදිහට ලකුණු කරලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. දැන් මෙන්න මෙතන ඉඳන්. මෙතනින් ඔයා මෙන්න මේ විදිහට ටේප් එක තියෙන අඟල් භාගයක් විතර ගන්න. භාගයක් අරගෙන මෙන්න මේ පල්ලෙහාට දැන් මම මෙතන අඟල් මෙයාගේ 7යි කියලා කරගෙමර අරන් තියෙනවා. හැබැයි එච්චර ගන්නෙ නැහැ. මෙන්න මේ විදිහට මම අඳිනවා. මෙන්න මේ හැඩේ තමයි මම අඳින්නේ. මේ විදිහට. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මෙතනින් අඟල් 3යි කාලයි මේ පැත්තට අඟල් මම අරන් තියෙනවා එකමාරක් ඒක වැඩි කියලා අපිට හිතෙනවා නම් මෙන්න මේ විදිහට අඟලක් ගන්න. මෙන්න මේ විදිහට ඔයාලට පේනවාද මෙන්න මේ විදිහට මේක කර්ව් කරලා මේ හැඩේ අඳින්න. ඒක නිකන් මේකකින් අඳින්න බෑ කියලා හිතනවා නම් චෝක් කෑල්ලෙන් මෙන්න මේ මම අඳින විදිහට මෙන්න මේ විදිහට ඒ හැඩේ ඇඳගන්න. දැන් අපි සම්පූර්ණයෙන්ම ඉදිරිපස පළුව ඇඳලා ඉවරයි. ඊට පස්සේ අපි දැන් මෙන්න මෙතන ඉඳන් අඟල් භාගයක් මේ පැත්තට මාක් කරන්න ඕනේ. ඒ පැත්තට මාක් කරලා මෙන්න මේ විදිහට අලුතෙන් කර හැඩේ අපි නැවත අඳින්න ඕනේ. දැන් සම්පූර්ණයෙන්ම ඉදිරිපස පළුව ඉවරයි. ඊළඟට අපි ඩාට් දා ගන්නවා නම් අපේ ඩාට් වල ප්‍රමාණය. ඩාට් එකට අපි අඟල් භාගයක් අලුතෙන් එකතු කරනවා නම් ඒ අඟල් භාගෙ මේ පැත්තට ඇඩ් කරන්න ඕනේ. හරියටම මෙයාගේ ඉන ගාවින් ඒ කියන්නේ ඉන 4ට බෙදලා මෙයාගේ 28යිනේ 7මාරයි ඒක මම මෙන්න මේ විදිහට ලකුණු කරගන්නවා. සාමාන්‍යයෙන් ඩාට් එකක් එනවා නම් අඟල් 3මාරක් වගේ තමයි ගන්නෙ. මෙන්න මේ විදිහට ඕනම කෙනෙක්ට අඟල් 3ක් හෝ 3මාරක්. මෙතන ඉඳන් ඉස්සරහට සාමාන්‍ය කෙනෙක්ට අඟල් 2මාරක්, කෙට්ටුම කෙනෙක්ට ඊළඟ කෙනෙක්ට අඟල් 3ක්, මහත කෙනෙක්ට 3මාරක් අත්තර කමන්නේ. එතනින් තමයි ඩාට් ලකුණු වෙන්නේ. දෙපැත්තට මේ විදිහට අඟල් භාගේ තියෙන්න මම ගන්නවා අඟල් 4මාරක් මම ඩාට් එකේ උස අරගෙන මෙන්න මේ විදිහට මම ඩාට් එක අඳිනවා. ඔයාලට මෙන්න මේ විදිහට ඕන ඩාට් එක ඇඳ ගන්න පුළුවන්. නැත්නම් නිකම්ම අපිට ලකුණු කරන්න පුළුවන්. අපි ඉස්සරහා පළුව දැන් කපමු. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට කතර අරගෙන මෙන්න මේ විදිහට ඉස්සරහා පළුව මම මෙන්න මේ රේඛාවෙන්ම කපා ගන්නවා. මේ කපද්දි මෙතනින් අඟල් භාගයක් මම උඩට උස්සනවා. ඔයාලට පේනවා ඇති මේ මෙතනින් අඟල් භාගයක් උඩට උස්සලා තමයි මේ විදිහට අපි ඇඳගත්තු කර ප්‍රමාණය මෙන්න මේ විදිහට අත්කට වටේට කපා ගන්න ඕනේ. මේ විදිහට අත්කට වටේට ඔන්න ඔය විදිහට අපි කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපි අර ඇඳපු හැඩේ මේ හැඩේ මේ විදිහට ඔන්න ඔය විදිහට අපි කපා ගන්න ඕනේ. ඊට පස්සේ අර පේනවා ඇති මේ පළුව දිග ඇරියට පස්සේ මෙන්න මේ වගේ හැඩයක් තමයි ඇවිල්ලා තියෙන්නේ මේ ඉදිරිපස පළුව. ඊළඟට මේකේදී කරන්නම ඕනේ දෙයක් තියෙනවා. ඩාට් ඔයා ලකුණු කරා නම් ඒ ඩාට් එක අනිත් පැත්තෙන් ඇඳ ගන්න ඕනේ. එහෙම ඇඳ ගන්නේ නැත්නම් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් කට් මාක් එකක් මේ විදිහට කට් මාක් එකක් දාගත්තට පස්සේ ඔයාලට මේ ඩාට් එක ලකුණු කරගන්න පුළුවන්. මේ විදිහට මේ පැත්තෙන් පිටිපස්සෙන් ඩාට් උස ලකුණු කරගත්තා. මේ පැත්තෙන් මේ විදිහට මේක අඳගන්න. එතකොට අනිත් පැත්ත ඩාට් මාක් කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. දැන් අපි මේ ඉදිරිපස පළුව තවලා
තමයි පිටිපස පළුව කපා ගන්න යන්නේ. අපි බලමු කොහොමද පිටිපස පළුව කපන්නේ කියලා. ඔයාලට පේනවා ඇති අරකින් ඉතිරි වෙච්ච අනිත් පැත්තේ රෙදි කොටස මම අරන් තියෙනවා බලවටියේ තියෙන කොටස් දෙකක් අරන් තියෙනවා. මම මේක ඔයාලට පේන පාස නිසා තමයි මේ පොඩක් කපාගෙන තියෙන්නේ. මෙන්න මේ විදිහට ඉදිරිපස පළුව මේ විදිහට ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ඉදිරිපස පළුව මේ විදිහට තියෙනවා. මේ විදිහට තියලා මෙන්න මෙතනින් මෙන්න මේ විදිහට අඟල් භාගයක් හෝ තුන් කාලක් අනිවාර්යයෙන්ම මේ විදිහට අයින් වෙනවා. ඒ විදිහට අයින් වෙන නිසා මෙන්න මෙතනින් මෙන්න මේ විදිහට ඒ තුන් කාල අයින් කරලා අපි අඟලක් ෂිපර් එක සඳහා අපි අඟලක් ගන්නවා. මෙන්න මේ විදිහට අයින් කරලා මෙන්න මේ කොටස. ඔයාලට පේනවාද මම මේ ඉරක් ගැහුවා. මේ තුන් කාල අයින් කරලා මේ විදිහට තමයි යන්නේ. මෙන්න මේක තමයි අපි ෂිපර් එකක් පිටිපස්සට ෂිපර් එකක් අල්ලන නිසා තමයි මෙන්න මේ විදිහට මම ඉඩ තියලා තියෙන්නේ. ඉඩ තියලා මෙන්න මේ විදිහට මේ අත්කට මම මෙන්න මේ විදිහටම උරහිස මේ විදිහටම මේ පැත්තෙන් අර අයින් කරපු අඟල් භාගේ මම වැඩි කරනවා. ඒ වැඩි කරලා මේ විදිහට අපි ඇඳ ගන්නවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් මෙන්න මෙතනින් උඩට අපි අඟලක් අපිට උස්සන්න පුළුවන් පිටිපස්සේ පළුවෙන්. හැබැයි මම මෙතනදී එච්චර උස්සන්නේ නැහැ. මෙතනදී අඟල් 3 කාලක්. සාමාන්‍යයෙන් මෙහෙම දැන් අපි අඟලක් වැඩි කරන එකෙන් වෙන්නේ මේ හැට් කොටස තවත් දික් වෙනවා. අපිට එහෙමම අවශ්‍ය නැත්නම් අපිට මේ ගානටම උනත් මේක කපා ගන්න පුළුවන්. නැත්නම් අපිට අඟල් භාගයක් හෝ 3 කාලක්. භාගයක් හෝ 3 කාලක් පිටිපස්සෙන් සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට වැඩි කරගන්න පුළුවන්. වැඩි කරගත්තට පස්සේ මට පේනවා ඇති ඒ වැඩි කරගෙන මෙන්න මේ අර කලින් තියපු වල පේනවා ඇති මේ 60 කොටස මේ ඉදිරිපස කර මේ කැපිච් එක තමයි මේ තියෙන්නේ. අන්න ඒක මෙන්න මේ විදිහට තියලා ඔයාලට පේනවා ඇති මෙන්න මේ තියෙන උරහිස. මෙන්න මෙතනට තමයි කලින් තිබිලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තියලා මේක ඇඳ ගන්න. ඒක ඇඳගෙන අර පේනවා ඇති මෙන්න මේ ලකුණු කරලා තියෙනවා. මෙන්න මෙතන ඉඳන් පල්ලෙහාට. සාමාන්‍ය කෙනෙක්ට අඟල් 1.3 කාලක් ඇති. මේ එතන ඉඳන් පල්ලෙහාට මම අඟල් 1.3 කාලක් මෙන්න මේ විදිහට මෙතන ඉඳන් පල්ලෙහාට 1.3 කාලක්. 1.3 කාලක් ලකුණු කරනවා. 1.3 කාලක් ලකුණු කරලා මෙතන ඉඳන් අඟල් භාගයක් මම මෙහාට කරනවා. මෙතනට වඩා අඟල් භාගයක් වැඩි කරලා හරියට මඟල් 1.3 කාලය. මෙන්න මේ විදිහට 1.3 කාලක් ලකුණු කරලා මෙන්න මේ විදිහට පිටිපස්සේ කර මෙන්න මේ විදිහට ඇඳ ගන්න. අර පේනවා ඇති. ඊට පස්සේ මේ පැත්තෙන් අපි භාගයක් අයින් කරාවට මතක ඇති මෙන්න මේ විදිහට මම භාගයක් අයින් කරලා පෙන්නවා. මෙතන ෂිපර් එකට අහු වෙන නිසා මේක මෙන්න මේ විදිහට නැමෙනවා. එතකොට මේ තමයි කර. එතකොට මේ භාගයක් අයින් කරපු නිසා තමයි මෙතෙන් විතර භාගයක් අයින් වුනේ. ඒ භාගෙ මෙන්න මේ උරහිසෙන් ඇල්ලෙන්න ඕනේ. ඔයාලට තේරෙනවා ඇති මම කියන දේ. එතකොට මෙන්න මේ විදිහට ඒ භාගේ කිහිලි කටට මෙන්න මේ විදිහට අටටුවල තියලා ෂේප් කරනවා. මම හිතලා පැහැදිලි ඇති කියලා. මෙන්න මේ විදිහට ඊට පස්සේ අපි කපනවා. ඔයාලට පේනවා ඇති. කර කොටස කපා ගන්නවා. ඊළඟට අංශේ සහ අලුත් අපි අඳපු කිහිලි කට්ටට වැඩි වෙච්ච ප්‍රමාණයත් මෙන්න මේ විදිහට කපා ගන්නවා. ඔයාලට දැන් පැහැදිලි ඇති කියලා මම හිතනවා. දැන් අපි මෙතනින් ඉරක් ගහගෙන තියෙන මෙන්න මේ විදිහට ෂිපර් එකට එන කොටස. හරියටම ෂිපර් එකට එන කොටස අපි කට් මාක් දා ගන්න ඕනේ. මේ විදිහට කට් මාක් දාගත්තට පස්සේ අපිට ලේසි. ඒ වගේම ඩාට් එන ප්‍රමාණයත් අපි ඉදිරිපස පළුව තියලා බලලා කොතනටද ඩාට් එන්නේ කියලා ඩාට් එකත් හරියටම මෙන්න මේ විදිහට ඩාට් එන ප්‍රමාණය අපිට ලකුණු කරගත්තම අපිට මහද්දි මේක හරිම ලේසි. බල ඉන්න ඕනේ නැහැ. අපි දැන් සම්පූර්ණයෙන්ම ඉදිරිපස පළුව සහ පිටිපස පළුව කපාගෙන ඉවරයි. අපි බලමු කොහොමද පෙයාට් සාය කපා ගන්න කියලා. අපි පෙයාට් කපද්දී මෙන්න මේ විදිහට වල පේනවා ඇති මේ රෙද්දී අර පේනදී මගේ අතේ මේ තියෙන රෙද්දක්. මේ රෙද්ද මම ත්‍රිකෝණාකාර විදිහට මෙන්න මේ විදිහට නමනවා. පෙයාට් සාය කපද්දී ඔන්න ඔය විදිහට ත්‍රිකෝණාකාර විදිහට තමයි නවා ගන්න ඕනේ. අපි බලමු ආයෙමත් පෙයාට් සාය කපද්දී එක අපි සාමාන්‍යයෙන් ඉන්න හතරට බෙදපු මෙම්මට
අඟල් එකමාරක් එකතු කරලා තමයි මෙතන ඉඳන් පල්ලෙහාට ලකුණු කරන්නේ. බලමු කොහොමද කරන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මම රෙද්ද මෙන්න මේ විදිහට මම තික ඇරලා තියනවාට පේනවා ඇති මේ රෙද්ද. මෙන්න මේ විදිහට මේ තියෙන මේ පැත්තේ මේ තියෙන බලවාටිය අර පැත්තේ බලවාටිය තියෙනවා. මෙන්න මේ විදිහට මේක ත්‍රිකෝණාකාරව අපි නමනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ත්‍රිකෝණාකාර විදිහට නමා ගන්නවා. මේ විදිහට මෙන්න මේ විදිහට ත්‍රිකෝණාකාර වෙන්න අපි නමාගෙන මේක හදා ගන්න ඕනේ හරියටම. ඔයාලට පේනවා ඇති ත්‍රිකෝණාකාර වෙන නමාගෙන තියෙනවා. මෙන්න මෙතන උඩ. මෙන්න මේ උඩ තියෙන මෙන්න මේ උඩ කොටස. ඔයාලට පේනවා ඇති දැන් මේ විදිහට ත්‍රිකෝණාකාරව නවාගත්තට පස්සේ මෙන්න මේ තියෙන උඩ කොටස. ඔයාලට පේනවා මේ ත්‍රිකෝණාකාර නවපු උඩ කොටස. අන්න එතනින් ටේප් එක තියලා අර ඉන්න හතරට බෙදලා ඔයාගේ ඉන්න හතරට බෙදලා අඟල් එකමාරක් ඉතුරු කරපු උත්තරේ. මෙයාගේ එනවා 10මාරක්. මෙන්න මේ විදිහට ලකුණු කරන්න. මෙහෙම අපි ඒ විදිහට ලකුණු කරද්දී මේක පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. හේතුව තමයි මේකේ තව අඟල් භාගයක් මෙහුන් ආසි විදිහට නැවෙනවා. ඒක නිසා උඩින් අපි තව අඟල් භාගයක් වැඩි. මෙන්න මේ විදිහට 10ක් විදියට තමයි මම ගන්න එතකොට. ඔයාලට පේනවා ඇති 10ක් ලකුණු කරනවා. ඊට පස්සේ සාය උස. මෙයාගේ සාය උස ඔයා ගන්න ගවුමේ උස ප්‍රමාණයෙන් ගවුමේ ඉන සම්පූර්ණම උස ප්‍රමාණයෙන් සාය උස මේ ඉන උස ප්‍රමාණය අඩු කරන්න. මෙයාගේ ඉන උස 15ක් එනවා. ගවුමේ උස එනවා 40යි භාගයක් එනවා. එතකොට මෙන්න මේ විදිහට මෙන්න මේ 15 වයින් කරලා මෙන්න මෙතන ඉඳන් පල්ලෙහාට ඔයා මෙන්න මේ විදිහට තියන්න අර ගාන. ඒ ගාන තියලා උඩට බැහුම් වාසි භාගයයි යටට බැහුම් වාසි භාගයේ අඟලක් තියලා ලකුණු කරන්න. මෙන්න මේ විදිහට මෙයාගේ 40යි භාගයක් වෙනවා සම්පූර්ණ උස. මම අඟලක් තියනවා බැහුම් වාසි වලට. ඒ කියන්නේ මේ අඟලක් සාමාන්‍යයෙන් පෙයාඩ් එකේ සායේ යට වාටිය නැමෙන්නේ අඟල් භාගයෙන් තමයි මහන්නේ. කියන්නේ කාලක් නවල කාලක් මහනවා. අඟලක් කියන්නේ සායේ උඩටත් මෙහුම් වාසි භාගයක් අහු වෙන නිසා. ඊට පස්සේ මෙන්න මෙතන උඩට ටේප් එක තියලා බලන්න මෙන්න මෙතනට එන ප්‍රමාණය 36මාරක් එනවා. ඒ 36මාර මෙන්න මේ විදිහට මාක් කරගෙන යන්න. අර මාක් කරා වගේම මේ සාය සම්පූර්ණම මේ විදිහට මාක් කරගෙන යන්න. ඔයාලට පේනවා ඇත්ත මෙන්න මේ විදිහට ඒ විදිහට මම ලකුණු කරලා තියෙනවා. මෙතනින් අඟල් භාගයක් මෙතනින් අඟල් භාගයක් උඩුස්සන්න ඒ උඩුස්සලා මෙන්න මේ විදිහට කර්ව් කරන්න. ඒ හේතුව නැත්තම් එල්ලගෙන වැටෙනවා සාය. දැන් අපි මේක මේ විදිහට කපා ගමු. ඔතන තියෙන සාය එක කොටසයි. අපි මේ සායට ඉස්සලා සායට කොටස් දෙකක් විදිහට ඩිසයින් එකක් වෙන නිසා පිටිපස්සේ පල්ලු තමයි මේ සාය ඉස්සලම කපා ගන්නෙ. සාමාන්‍යයෙන් මේ ඩිසයින් එක ගන්නේ නැත්තම් ඔයාලා මේ විදිහටම කොටස් දෙකක් කපා ගන්න. මම මේ තනි එක කොටසයි කපන්නේ. මෙන්න මේ විදිහට. මම සායිනේ සහ මෙන්න මේ සායි වාටියෙන් මේ විදිහට කපා ගන්න. ඔයාලට පේනවා දැන් මෙන්න මේ සාය දිග ඇරියට පස්සේ මෙන්න මේ විදිහට පෙයාට සාය බලා ගන්න පුළුවන්. අපි බලමු කොහොමද ඉස්සරහ පළුව කපා ගන්න කියලා.
මේ සාය කොටස මේ විදිහට දිග අරින්න මේ පිටිපස්ස සාය කොටස දිග ඇරලා මෙන්න මෙතන ඉඳන් ඔයාලට අවශ්‍ය අඟල් ප්‍රමාණය මෙන්න මේ විදිහට මේ මෙතන ඉඳන් පල්ලෙහාට මම අඟල් 9ක් කියලා අරගන්නවා. ඔයාලට පේනවා ඇති මෙතන ඉඳන් මම 9ක් ගත්තා. මෙතන ඉඳන් සාමාන්‍යයෙන් අඟල් 4මාරක් 5ක් අඟල් 5ක් වෙන විදිහට තියෙද්දි මම ගන්නවා. එතකොට මෙතන ඉඳන් අපි ගන්න තියෙනවා අඟල් 20ක් අරන් තියෙනවා. 20ක් අරන් තියෙනවා. මේ විදිහට මෙතනින් අඟල් 20යි. මෙතනින් අඟල් 19යි මේ විදිහට ලකුණු කරලා අන්න අර අපි කලින් ගත්ත තැනට මම මෙන්න මේ විදිහට ටේප් එක තියෙනවා. ඔයාලට පේනවද මෙන්න මෙතන තියෙන තැනයි මෙන්න මේ විදිහට අපි ටේප් එක තියෙනවා. ටේප් එක තියලා තමයි මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට කර්ව් හැඩයක් එන විදිහට ඔන්න ඔය විදිහට අපි සාය කොටස ඇඳ ගන්නවා. මේ සායව මාක් කරනවා. කන පිට පැත්තෙන් ඔයා මේ සායම මේ විදිහට මාක් කරනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති දැන් මේ මාක් කරලා තියෙනවා. දැන් මේක කොටස් දෙකකට අපිට ඇවිල්ලා තියෙනවා. ඊළඟට දැන් අර අනිත් සාය අනිත් රෙදි කොටස මෙන්න මේ විදිහට ඇලා ගන්න. මේ විදිහට තමයි සාය එන්නේ. ওই විදිහට එන නිසා මෙන්න මේ විදිහට රෙද්ද එලා ගන්නවා. එලාගෙන මේ සාය අපි අර ඇඳපු පැත්තෙන් කන පිටින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට මේ විදිහට අපි සාය සම්පූර්ණයෙන්ම තියාගන්නවා. මොකද අර විදිහට පෙයාටම නවල මේකේ ඩිසයින් එක අපිට මේක කපන්න බෑ. ඒක නිසා තමයි මේ විදිහට මම මේ කොටසටම එලා ගන්නෙ. ඔයාලට පේනවා ඇති මේ විදිහට මේ විදිහට එන්නේ වගේ නම් මේක මේ හැඩය අඩු කරන්න යන්න එපා. ඔයාට සාමාන්‍යයෙන් අප්ඩේට් තියෙන ප්‍රමාණයට කියලා හැඩය අඩු කරන්න ගියොත් එහෙම මේක සම්පූර්ණ වෙනස් වෙනවා. ඔයාලට පේනවා ඇති අර සාය කොටස. ඒ කියන්නේ මෙන්න මේ කොටස මම එලාගෙන තියෙනවා මේ විදිහට. අනිත් රෙද්ද උඩින් තියලා. දැන් මම මෙන්න මේ චෝක් කෑල්ල පාවිච්චි කරලා මෙන්න මේ ඉන මෙන්න මේ විදිහට මම ඇඳ ගන්නවා. ඔයාලට පේන්නේ නැති මම මේ විදිහට ඉන සම්පූර්ණම ඇඳගෙන මෙන්න මේ විදිහට මේ සාය මේ විදිහට උස්සලා මේ විදිහට යට රෙද්දේ මාක් කරගන්න. මේ තියෙන හැඩේ මම යට රෙද්දට ගන්නවා කියන එක තමයි ඔයාලට කියන්නේ. මෙන්න මේ විදිහට මම මේ තියෙන හැඩේ ඒ විදිහටම යට රෙද්දට ගන්නවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ හැඩේ. මේ හැඩේ මම මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති යට රෙද්දට මම මේ විදිහට අරන් තියෙනවා. මේ විදිහට අරගෙන මේකට මැහුම් වාසි භාගයක් තියලා අපි කපා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති ඔය විදිහට මේ ඉන කොටස මේ යටට මැහුම් වාසි භාගයක් තියෙනවා. මේ විදිහට මැහුම් වාසි භාගයක් තියෙනවා. නැත්නම් ගවුම කොට වෙනවා. කාලක් තිබ්බත් කමක් නැහැ. ඔය විදිහට තියලා කපා ගන්න. මේක දැන් කෙනෙක්ට බැලුවට හිතෙන්න පුළුවන් අනේ හරි අමාරුයිනේ කියලා. නැහැ දැන් මම මේ ඔයාලට කියලා දෙදී කරන නිසා තමයි මේක පොඩ්ඩක් වෙනස් වෙන්නේ.
නැත්තම් මේක ඇත්තටම ගවුම මැහුවට පස්සෙත් ලස්සනයි. ඒ වගේම මේ සාමාන්‍ය ගවුමකට වඩා මේක අපිට ඩිසයින් එකකට ගත්තට පස්සෙත් හරිම ලස්සනයි. ඔයාලට පේනවා ඇති ඊළඟට මම කළු පාට රෙද්දක් කරන් තිනවා. මේක පාට දෙකෙන් ඉති තමයි ලස්සන. මෙන්න මේ කළු පාට රෙද්දක් කරන් තිනවා. මම අර කලින් කපාගත්ත කොටස මේ විදිහටම තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේ විදිහටම කලින් කපාගත්ත කොටස. මේ විදිහටම මම තියෙනවා. මේ විදිහටම කලින් කපාගත්ත කොටස තියලා ආවට පේනවා ඇති. මෙන්න මේ ලකුණු කරගන්නවා. මේ විදිහට අර හැඩේ. මෙන්න මේ යට තියෙන හැඩේ. ඔය හැඩේ මම ලකුණු කරගත්තා. ආවට පේනවා ඇති හැඩේ ලකුණු කරගත්තා. දැන් මේ අනිත් සාය පළුව. ආවට පේනවා ඇති අනිත් සාය පළුවත් මම මේක උඩින්ම තියනවා. මොකද මේ සායෙන් තමයි අපි මේක හැදුවේ. ඒ සාය පළුවත් මම මේක උඩින්ම තියලා ආවට පේනවා ඇති සාය දිගහැරලා තමයි තියන්න ඕනේ. මෙන්න මේ විදිහට සාය දිගහැරලා තියන්න. මේ විදිහට සාය දිගහැරලා තියාගෙන මෙන්න මේ විදිහට වාටිය ලකුණු කරා. නැත්තම් මේක අපිට එකපාරම මෙන්න මේ විදිහට කපාගෙන යන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට ඔය විදිහට ඔය විදිහට කපාගෙන ගියා නම් ඔයාලා ඒ ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ සාය කොටස ගන්නවා. ඊළඟට ඔයාලට පේනවා ඇති මෙන්න මේ කළු රෙද්දේ මෙන්න මේ ඇඳලා තියෙන රේඛාව. මේකෙන් මෙහුම් වාසිය අඟල් භාගයක් උඩට තියලා ඒ විදිහටම මේ විදිහටම කපාගෙන යන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඇත්තටම මේකේ සාමාන්‍ය ප්‍රමාණයක් රෙදි 6ක යනවා. අපි ඒ රෙදි ප්‍රමාණය මේකේ වෙන වෙන දේවල් වලට පාවිච්චි කරනවා. ඉතින් ඒක නිසා සාමාන්‍ය මේකේ රෙදි පොඩක් 6ක් යනවා. හැබැයි මේක හරිම ලස්සනයි මැහුවට පස්සේ. මේ විදිහට ඔයාලට පේනවා ඇති දැන් මම කපාගෙන ඉවරයි. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ කලින් කොටස. මේ විදිහට තිබ්බට පස්සේ මෙන්න මේ විදිහට සාය කොටස ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි එන්නේ. මෙන්න මේ විදිහට එනවා. අනිත් පැත්තෙන් පිටිපස්සට සම්පූර්ණම කොටස පිටිපස්සට කිසිම ඩිසයින් එකක් නැතුව සම්පූර්ණම කොටස මේ විදිහට පිටිපස්සට මෝට්ටු වෙනවා. අපි බලමු කොහොමද මහන්න කියලා. ඊළඟට අපි බලමු අත හදන්නේ කොහොමද කියලා. මම අත ගැන වීඩියෝ එකක් වෙනම කරලා තියෙනවා. අතක් නිර්මාණය කරන එක කියලා මූලික අත කියලා. ඒක ඉස්සෙල්ලම මේ අලුත් වීඩියෝ එකක් මේ අලුතෙන් බලන කෙනෙක් නම් ආයෙ ඉස්සෙල්ලම ගිහලා මේ වීඩියෝ එක බලලා එන්න. මෙයාගේ රැඟල් බිම 7මාරයි. ඒකට මම අඟලක් එකතු කරනවා. අඟලක් එකතු කරලා මෙන්න මේ විදිහට ඉරක් ගහ ගන්නවා. මේ විදිහට හමාරක් ගන්නවා. එතන ඉඳන් පල්ලෙහාට මම අඟල් 3ක් ගන්නවා.
මේ විදිහට මේක යා කර ගන්නවා මම පේනවා ඇති. ඊට පස්සේ අත දිග අත උස ප්‍රමාණය මෙයාගේ තියෙනවා 4මාරක්. ඒකට මම උරහිසිට මහුම් වාසි භාගයක් එකතු කරනවා 5යි. එතකොට වාටයට අඟලක් එකතු කරලා පස්සේ අඟල් 6ක් විදිහට මට ගන්න පුළුවන්. ඒ විදිහට මම මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති. මෙන්න මේ විදිහට අත මම ලකුණු කර ගන්නවා. එතකොට අත වට මෙයාගේ තියෙනවා මෙයාගේ 14ක්. එතකොට දැන් තියෙන 14 වැඩියෙන් තියෙනවා මෙහෙම බැලුවට පස්සේ හරියටම 7ක් නෙන්න ඕනේ. එතකොට මහුම් වාසිත් එක්ක තියෙනවා. අත අග ප්‍රමාණය තියෙනවා මෙයාගේ අත අග 10ක් තියෙනවා. ඒක මම දෙකට බෙදෙනවා 5යි. ඒකට අඟලක් එකතු කරනවා 6යි. මෙන්න මේ විදිහට මම ඒක ලකුණු කරලා මෙන්න මේ විදිහට මෙතනට මේ අත යා කරනවා. මෙන්න මේ මුල්ලට අත යා කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම මේක දෙකට බෙදනවා. දෙකට බෙදලා මෙන්න මෙහෙම අත්කට හැඩේ මම ඇඳ ගන්නවා. ඔයාලට පේන්නේ නැති මේ වීඩියෝ එක එච්චරම මේ අත වලට පැහැදිලි නැත්නම් අර වීඩියෝ එකට ගිහිල්ලා බලන්න. ඒ විදිහට තමයි අත කපන්නේ. ඒ වීඩියෝ එකෙන් ඔයා ඒක කරගන්න. මෙන්න මේ විදිහට මම අත කපාගන්නවා. අනිත් අත මේ රෙද්දෙන් තියලා මම කපා ගන්නවා. මේකේ අතට කළු පාට පටියක් එනවා. ඒ පොඩි පටියක් එන්නේ. සාමාන්‍යයෙන් මේ මූලිකත් තමයි මම මේ කපන්නේ. ඔයත් පොඩි අතක් හරි ඔයාට දිග අතක් අවශ්‍ය නම් දිග අතක් හරි අත්මෝස්තර මම කරලා තියෙනවා. ඔයාට කැමති අතක් මේ ෆ්‍රොක් එකට දාගන්න පුළුවන්. පෙයර් සයි කපන එක ගැන අපහැදිලි නම් මම කඩදාසිය කපන විදිය ඔයා හොඳට බලන්න. එතකොට ඔයාට තේරෙයි කොහොමද මේකේ ඩිසයින් එකක් තියෙන නිසා තමයි පොඩ්ඩක් අමාරු වුණොත් අමාරු වෙන්නේ. කොහොමද මේ අත කපන්නේ මේ පෙයර් සයි කපන්නේ කියලා ඔයාට තවත් ඒක කඩදාසිය මම කපන එක හොඳට බැලුවොත් පැහැදිලි වෙයි. ඉතින් හිතන්න එපා මේ වීඩියෝ එක එකපාරක් බැලුවා කියලා ඔයාට සම්පූර්ණයෙන්ම තේරෙයි කියලා. දෙපාරක් ඔය අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් දෙපාරක්වත් බලන්න. සම්පූර්ණයෙන්ම දෙපාරක්වත් බලන්න ඕනේ අනිවාර්යෙන්ම. ඊළඟට මේකට එනවා මෙන්න මේ විදිහට ඔයා ඊට පස්සේ කොලයක් ගන්න. මේ විදිහට කොලයක් අරගෙන ඔයා බලන්න මෙන්න මේකේ මම ඉස්සරහා පළුව කපද්දී මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති. මේ ඉස්සරහා පළුව කපද්දී මේ විදිහට මම හැඩයක් කපලා තියෙනවා. මේක වටේට එනවා මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති. මෙන්න මේ විදිහට කොටසක් එනවා මේක වටේට. වෙනම කොටසක් මේක වටේට මේ විදිහට එනවා. හරිද? මෙන්න මේ කොටසේ දැන් මම මේ ඇඳපු විදිහට ඔයා මෙන්න මේ විදිහට මේ කොටසක් මේකේ වටේට එනවා කියන එක තමයි මට ඔයාලට කියන්න ඕනේ. එතකොට ඒක මෙන්න මේ විදිහට ඔයාලට ඇඳලා පස්සේ 3ක් විතර එනවා. මේකේ පළල ප්‍රමාණය අඟල් 3යි. එතකොට ඉස්සෙල්ලම ඔයා මෙන්න මේ කොලයක් මේ විදිහට ගන්න. අරගෙන මේ කොලේ හරි මැද. කොලේ 4ක් නමන්න. එතකොට හරි මැද එනවා. මේ විදිහට 4ට නමලා ආයෙමත් මේ කොලේ මෙහෙම දිගහැරියට පස්සේ වට එනවා හරි මැද. මෙන්න මෙතන හරි මැද ඇවිල්ලා තියෙනවා. අන්න එතන ඉඳන් අඟලක් ලකුණු කරන්න. මේ පැත්තට අඟලයි, මේ පැත්තට අඟලයි, මේ පැත්තට අඟලයි, මේ උඩටත් අඟලක් ලකුණු කරන්න. මෙහෙම අඟලක් ලකුණු කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට රවුමක් ඇඳ ගන්න. නීට් නෑ වගේ කියලා හිතනවා නම් මේ මැදිනුත් ලකුණු කරන්න. එතකොට ඔයාලට ඔන්න ඔය විදිහට රවුමක් ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ අර කියලා ඉස්සරහ පළේ මම ඔයාලට කිව්වා අර හැඩයක් මෙතනට වෙනම කෑල්ලක් ජොයින්ට් වෙනවා කියලා. මේ කෑල්ලේ උස මෙන්න මේ ප්‍රමාණය. ඔයාලට පේනවා ඉතින් අඟල් 3ක් කියලා මම ගත්තානේ. ඒකට අඟල් මේ මහුම් වාසි භාගයක් ගියාට පස්සේ 3මාරක් එනවා. එතකොට 3යි 3 කාලක් විතර උඩටත් අපි පොඩි පයිපින් එකක් අල්ලන නිසා 3යි 3 කාලයකට ඔයා ගන්න. 3යි 3 කාලයකට මෙන්න මේ විදිහට මෙන්න මෙතනින් මෙන්න මෙහෙම කරලා ගන්න. මෙන්න මේ 3යි 3 කාල මේ විදිහට තිබ්බා. මෙතනින් ඔහොම ගත්තා. මෙන්න මේ විදිහට 3යි 3 කාල
ඔයා ලකුණු කරගෙන යන්න. මේ විදිහට අනිවාර්යයෙන්ම මේ කොළේ අඳින්න ඕනේ. මේ විදිහට වටේටම මේ 3.3 කාල මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති. ඔය විදිහට ලකුණු කරගෙන එන්න. ඊපස්සේ මෙන්න මේ විදිහට වට අවසාන තැනක් මෙන්න මේ විදිහට ගහන්න. මෙන්න මේ විදිහට ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ ඇඳපු එක ඔයාලට පේනවා ඇති. මෙන්න මේ විදිහට යා කරා. ඔයාලට මේක මදි කියලා වගේ හිතෙනවා නම් තව චුට්ටක් වැඩියෙන් ගත්තා කමක් නැහැ. මදි කියලා වගේ හිතෙනවා නම් මෙන්න මේ විදිහට අඟල් කාලක් හෝ භාගයක් මේකට සමාන්තරව වැඩි කරගන්න. මම හිතනවා මම කියන දේවල්ට තේරෙනවා කියලා. ඒ කියන්නේ මේ දිග ප්‍රමාණය මදි කියලා හිතනවා. මේ දිග ප්‍රමාණය මෙන්න මේ ප්‍රමාණය මදි කියලා හිතනවා නම් තමයි අඟල් භාගයක් හෝ කාලා වැඩි කරලා ගන්න කියලා මම කියන්නේ. මේ විදිහට ඔයාලට වැඩි මදි කියලා හිතනවා නම් වැඩි කර ගන්නත් පුළුවන්. හැබැයි මම නම් එහෙම හිතෙන්නේ නැහැ. මම ඔයාලට පෙන්නන්න ඕන නිසා තමයි මේ ඇඳේ. ඊට පස්සේ ඔයාලට පෙරෙත් මෙන්න මේ ඉර. මෙන්න මේ ඉරෙන් මම පළවෙනියට බැඳපු රේඛාවෙන් මෙන්න මේ විදිහට 3.3 කාලෙන් මම මේ හැඩේ කපනවා. මම ඔයාලට කිව්වනේ කළු පාට රෙදි කෑල්ල අපිට ගියාට ඒක ඒ වෙලාවට අපිට ගියා වගේ පෙවුනට අපිට මෙන්න මේ වගේ දේවල් වලට ඒ රෙදි කෑල්ල ඕනි වෙනවා. මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති. මම කපා ගත්තා. ඊළඟට මෙන්න මෙතන මෙන්න මේ විදිහට මෙතනින් වෙන් කරා. මෙතනින් වෙන් කරලා මෙන්න මේ කෑල්ල මෙන්න මේ විදිහට මේ රවුම කපලා අයින් කරා. එතකොට මෙන්න මේ විදිහට මේක තියලා බලන්න. ඔයාලට මේක තිබ්බට පස්සේ තේරෙනවා මේකට වැඩියෙන් මේක තියෙනවා මෙන්න මේ ප්‍රමාණය වගේ වැඩියෙන් තියෙනවා. ඒ ටික රෙඩි වලට ඇති කියලා මම හිතනවා. මෙන්න මේ විදිහට පොඩ්ඩක් මෙන්න මේ විදිහට පොඩි රැල්ලක් එනවා. මෙන්න මේ විදිහට ඔයාලට මේ මදි කියලා හිතනවා නම් ඔයාලට තව ගන්න පුළුවන්. මට ඇති කියලා හිතෙන නිසා තමයි මම මේ ප්‍රමාණය ගන්න. ඔය විදිහට ඔයාලට පේනවා ඇති. මේ විදිහට අරගෙන දැන් අර කළු පාට රෙදි ප්‍රමාණයෙන් අපි මේක කපා ගන්න ඕනේ. අනිත් එක තමයි දැන් මෙන්න මේ විදිහට කපා ගන්න. දැන් මේක සාමාන්‍යයෙන් ෆ්‍රිල් එකක් වගේ එල්ලෙන්න තියෙනවනේ ලස්සනට. මේක කොටන් එකක්. මම ගත්තේ ලේස් කොටන් රෙද්දක් නිසා මේ චුට්ටක් එල්ලෙන ගතිය මදි කියලා වාට හිතෙනවා නම් මෙන්න මේ විදිහට තැන් දෙක තුනකින් මේක පොඩක් කට් කරලා ගන්න. එතකොට අර පොඩක් මීට වඩා සාමාන්‍යයෙන් අර කඩා හැලෙන දෙයක් නෙමෙයිනේ. ඒ නිසා අන්නේ ඒ ප්‍රමාණයට පොඩ්ඩක් එනවා. මෙන්න මේ විදිහට තියලා ඔයාලට මෙන්න මේ විදිහට එහෙම කඩා හැලෙන්න ඕනේ කියලා තව ගොඩක් කඩා හැලෙන්න ඕනේ කියලා හිතෙනවා නම් ඒ විදිහට ඔයාලට ගන්න පුළුවන්. දැන් මම මේ විදිහට තියලා මෙන්න මේ චෝක් කෑල්ලෙන් මම මේක අඳිනවා. ඔයාලට පේනවා ඇති.
මේකත් මෙහෙම මේ විදිහටම ගන්න. මොකද එතකොට අර සාමාන්‍ය වැඩියෙන්ත් එක්ක පොඩ්ඩක් ඇවිල්ලා තියෙනවා. එතකොට රැලි වැඩියෙන් ඕන නම් රැලි ටිකක් වැඩියෙන් තියාගන්න පුළුවන්. හැබැයි හැටම බලන්න ඕනේ මේ 3:03 කාලනේ මෙතනට මෙතන තියෙන 4:00ක් තියෙනවා දැන්. මෙන්න මේ විදිහට ඒ ප්‍රමාණය ඇවිල්ලාද කියලා හරියට බලා ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අරකේ විදිහටම ආර පේනවා ඇති. මෙන්න මේ විදිහට කපා ගන්න පුළුවන්. මේ රවුම අනිවාර්යයෙන්ම අයින් කරලා දාන්න ඕනේ. ඔන්න ඔය විදිහට රවුම අයින් කරලා මේ කෑල්ල අයින් කරලා මේ විදිහට රවුම අයින් කරලා මෙන්න මෙතනින් ඔය කපා ගන්න. නැත්තම් මේක පටලවෙනවා. ඊට පස්සේ කපාගෙන ඔයාලට මෙහෙම තියලා බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේක මෙන්න මේ විදිහට තියලාට එක සමානද කියලා බලන්න පුළුවන්. ඒ එක සමාන නෑ වගේ නම් පොඩි වෙනසක් තියෙනවා නම් සාමාන්‍යයෙන් මෙහෙම නමාගෙන යද්දී වාට මෙන්න මේ විදිහට නමාගෙන යද්දී වාට දැනේවි මේක වෙනසක් තියෙනවද කියලා. මෙන්න මේ විදිහට නමාගෙන යද්දී වාට පේනවා මේක වෙනසක් නෑ. වෙනසක් නැති නිසා තමයි මේ විදිහට තියෙන. වෙනසක් තියෙනවා වාට වෙනස අයින් කරලා හදා ගන්න පුළුවන්. බලමු දැන් මේක මෙන්න මේ විදිහට වාට පේනවා ඇති. මෙන්න මේ ඉදිරිපස පළුවේ තියෙනවා. මේ ඉදිරිපස පළුවට කොහෙන්වත් ඉවරයක් එන්නේ නැති විදිහට මෙන්න මේක මෙන්න මෙහෙම රැලි කරලා මේකට ඇල්ලෙන්න ඕනේ. ඒක නිසා තමයි ඔය කොටස අපි කපාගත්තේ. හරි බලමු කොහොමද මහන්නේ කියලා. තව අපිට පොඩි පටි දෙකක් ඕන වෙනවා. හරස් පටි දෙකක්. ඒකටත් මේ කළු පාට එකෙන්ම හරස් පටි අපි කපා ගන්න ඕනේ. ඉස්සෙල්ලා මෙන්න මේ විදිහට අත් දෙක ගන්න. මේ අත් දෙකට මෙන්න මේ විදිහට කළු පාට පටියක්. මේ පටිය සාමාන්‍යයෙන් අඟල් එකමාරකට වගේ කපා ගත්තම ඇති. මේ විදිහට කළු පාට පටිය තියන්න. ওই විදිහට කළු පාට පටිය තියලා මේ විදිහට මැෂින් එකේ අඟල් භාගයෙන් අල්ලගෙන අනිත් මේ පටියත් ඒ විදිහටම ගන්න. ඒකත් අඟල් භාගයෙන් මේ විදිහට අල්ලගෙන එන්න. ඊට පස්සේ මේ පටිය මේ විදිහට පෙරලලා අවුට්ලයින් එකක් ගහන්න. මේ විදිහට පෙරලලා අවුට්ලයින් එක මේ විදිහට අවුට්ලයින් එකක් ගහලා මහන්න. ඊළඟට මේක මේ හොඳ පිටට පෙරලා මෙන්න මේ විදිහට ඔයා මේක නවන්න. නවලා මෙන්න මේ විදිහට අඟල් 3 කාලක වගේ ප්‍රමාණයක් මේ විදිහට આવුත් ඇති. වල පේනවා මම මේ අරගෙන තියෙනවා. මෙන්න මේ විදිහට මේ පිටට ආයෙමත් මහගෙන යන්න. මම හිතනවා මේ අත මහන හැටි තේරෙන්නේ නැති කියලා.
ඔය විදිහට අනිත් අතත් ඔය විදිහටම මහ ගන්න. අත් දෙක මෙන්න මේ විදිහට අල්ලගෙන අත් දෙක අයින් කරලා තියාගන්න. ඊට පස්සේ මේ අර කළු පාට කොටස මේ කළු පාට කොටසේ අඟල් කාලට කන පිටින් අඟල් කාලක් නමලා කාලක් මහන්න. මෙන්න මේ විදිහට කාලක් කියන්නේ චූටියටම මෙන්න මේ විදිහට පුංචියටම මේක මහගෙන යන්න. නැත්තම් මහන්න බැරි වෙනවා මේ පරිමි විසීමේ හිමීට. කාලටත් අඩුවෙන් තමයි අපි මේක මේ මැෂින් එකට අල්ලන්න ඕනේ. රැලි වැටෙන්නේ නැහැ කාලට අඩුවෙන් අල්ලද්දී. මේ විදිහට අල්ලනකොට පේනවා ඇති මෙන්න මේ චුට්ටි ප්‍රමාණයක් තමයි ඇලිලා තියෙන්නේ. කාලටත් ගොඩක් අඩුවෙන්. ඊට පස්සේ ආයෙමත් දෙවෙනි පාරත් ඒ ප්‍රමාණයටම අල්ලලා මහන්න. ඒ ප්‍රමාණයෙන්ම වෙනි පාට මේ විදිහට ඔය පේනවා ඇති. මේ විදිහට මේක වටේ මහගෙන ඉන්න ඉස්සෙල්ලම අර පේන විදිහට වටේ සම්පූර්ණයෙන්ම මහගෙන ඉවරයි. ඊට පස්සේ මේ විදිහට පස්සේ කොටස ගන්න. හොඳ පිටට තියාගන්න. හොඳ පිටට තියලා ඔයා මේක කටුවකින් හරි මෙන්න මේ විදිහට කටු වලින් හරි රඳවලා බලන්න ඉස්සෙල්ලා. ඒ විදිහට තියලා බලලා මේ ඔයා මෙන්න මේ විදිහට මේක රෙලි කරගන්න. මේක ඔයාලට හිතන විදිහට මෙන්න මේ විදිහට රැලි කරගන්න. අපිට වෙනවා මේ විදිහට මම රැලි කරගෙන තියෙනවා. ඊට පස්සේ මේ විදිහට අපි තියලා බලන්න ඕනේ මේක ඇද්ද කියලා. මේ විදිහට මේ පටිය අරගෙන
මෙන්න මේ විදිහට තියලා මේ හැඩේ මේ තියෙන හැඩයට අපි මේක අල්ල ගන්න ඕනේ. මේ විදිහට හොඳ පිටින් තමයි මේ මම අල්ලන්නේ. ඔය විදිහට අල්ල ගන්න. සාඩ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. ඊළඟට මෙන්න මේ වගේ පයිපින් පටියක් අරගෙන මේක මෙන්න මේ විදිහට තියලා මේ පයිපින් පටිය තියලා මහන්න. ඔන්න ඔය විදිහට පයිපින් පිටිය තියලා ඔයාලට පේනවා මහුවට පස්සේ මෙන්න මේ විදිහට එනවා ඇති. ඊට පස්සේ මේ අනවශ්‍ය මේ පයිපින් එකේ ප්‍රමාණයට කපලා ගන්න. මෙන්න මේ විදිහට අර කර ඔය විදිහට කපලා පොඩි කට් මාක් එකක් දාන්න. අනිවාර්යයෙන්ම කට් මාක් එකක් දාන්න ඕනේ නැත්නම් පෙරලන්න බෑ. කට් මාක් ටිකක් වටේට දාගෙන යන්න නැත්නම් මේක පෙරලන්න බැරි වෙනවා. නූල් කැපෙන්නේ නැති වෙන විදිහට. මෙන්න මේ විදිහට කට් මාක් ටිකක් දාගෙන යන්න. ඊට පස්සේ මේක පයිපින් එකට අවුට්ලයින් එකක් ගහන්න. හොඳට මතක තියාගන්න පයිපින් එකට විතරයි අවුට්ලයින් එක ගහන්නේ. පයිපින් එකට විතරක් අවුට්ලයින් එක ගහලා පයිපින් එක අනිත් පැත්තට පෙරලන්න. පයිපින් එක මෙන්න මේ විදිහට අනිත් පැත්තට පෙරලන්න. පෙරලලා මහන්න. එතකොට පයිපින් එක සාමාන්‍යයෙන් අඟල් 3 කාලක විතර මහතර පයිපින් එක ගන්න. ඊට වඩා මහතර ගන්න එපා. සාමාන්‍යයෙන් පොඩි පයිපින් එකක් තමයි ගන්න ඕනේ මේකට. පයිපින් එක මෙන්න මේ විදිහට මේ වැඩි කියලා හිතනවා නම් පයිපින් එක මේ විදිහට තියලා කපා ගන්න. මෙන්න මේ විදිහට ඊපස්සේ පයිපින් එක මෙන්න මෙහෙම මේ විදිහට නමලා මෙන්න මේ විදිහට අනිත් පැත්තේ කළු පාට රෙදි කෑල්ල අහුවෙන්නේ නැති වෙන්න තමයි මහන්න ඕනේ. කළු පාට ෆ්‍රිල් එක අපි දාපු ෆ්‍රිල් එක අහුවෙන්නේ නැති විදිහට
මේ විදිහට මහ ගන්න. මහලා මේක අයින් කරලා පස්සේ මේක ලස්සනට එනවා. මහලා ඔය අනිත් පැත්තට හරවලා මෙන්න මේ විදිහට අනිත් පැත්තට හරවලා ඔය අයින් කරගන්න. ඊළඟට ඩාට් දෙක මහ ගන්න. මේ ඩාට් මේ විදිහට විදිහට ඩාට් එක මහ ගන්න. ඩාට් එක මහගෙන ඊළඟට කළු පාට සාය කොටස අපි අල්ලගමු. ඔයාලට පේනවා ඇති. මෙන්න මේ අර නිල් පාට සාය කොටස මේ තියෙනවා. මේකට අපි අර කපාගත්ත කළු පාට සාය කොටස මේ විදිහට අර පේනවා ඇති. මෙන්න මේ අඩු කොටසට මේ කළු පාටකේ වැඩි කොටස තියන්න. ඒ වැඩි කොටස තියලා මෙන්න මේ විදිහට තියලා අඟල් කාලෙන් වගේ අල්ලගෙන යන්න. මේකෙදි බලා ගන්න පුළුවන් කොහොමද දැන් මේකේ සම්පූර්ණම සාය කොටස කොහොමද ඉන්නේ කියලා. අපිට මේක ලස්සනට එනවා. මේක බොක්කක් ගහනවද කියලාත් අපිට හරියටම බලා ගන්න පුළුවන්. මේ විදිහට සාය කොටස ඔය විදිහට සාය ඇල්ලුවාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කිසිම බොක්කක් නැතුව තමයි මේ සාය එන්නේ. බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට සාය ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේ විදිහට සාය ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි ඒක සාය පැත්තකට තියලා මේ ඉදිරිපස 60 කොටස සහ පිටිපස 60 කොටසේට අපි ෂිපර් එකක් දාගන්න ඕනේ. ෂිපර් එක දාගන්න කලින් පිටිපස ඩාට් එක ඔයා අල්ලගෙන ඉන්න. මේ විදිහට ඊට පස්සේ ඩාට් එක අල්ලන් ඉන්න. ඊළඟට පිටිපස්සේ මැදට තමයි ෂිපර් එක දාන්නේ. ඒ කියන්නේ ෂිපර් එකේ හරියටම උස ප්‍රමාණය ගන්න. උස ප්‍රමාණය අරගෙන අපි මේක මේ මුලට නෙමෙයි දාන්නේ මැදට. මේ විදිහට ෂිපර් එක ගන්න. ෂිපර් එක අරගෙන මෙන්න මෙහෙම ලකුණු කරන්න. මේ පැත්තෙන් මෙන්න මේ ප්‍රමාණයට ෂිපර් එක මම ලකුණු කරගන්නවා. මෙතනින් ෂිපර් එක අයින් වෙන ප්‍රමාණය ලකුණු කරගන්න. ඒ ලකුණු කරගෙන අර පේනවා ඇති. මේ පැත්ත ලකුණු කරගත්තා නම් ලේසි. මේ පැත්තේ ඉර ඇඳපු පැත්තෙම ලකුණු කරගන්න. එතකොට මේ අපිට ලේසි මේක මහගෙන යද්දි මෙන්න මේ විදිහට ඔය විදිහට ලකුණු කරලා මේ විදිහට මහගෙන යන්න. මේ අර අපි ඇඳගත්තු ඉර ටික ටැග් කරන්න ඕන අනිවාර්යයෙන්ම. මෙන්න මෙතනට එද්දී අපි මේ ලකුණු කරගත්තු ඉර ගාවේදී ටැග් කරන්නේ නැත්නම් මේ නූල් ගැලවෙන්න ඉඩ තියෙනවා.
මෙන්න මෙහෙම මැද හිස් තියලා ටැග් කරලා පටන් ගන්න. මේ විදිහට අපි පිටිපස්ස පළු දෙක ජොයින්ට් කරගන්න ඕනේ. ඔයාලට දැන් මේ පැත්තට හැරෙවුවට පස්සේ පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ විදිහට ඔයා මේ පැත්තට ගන්න. ඒකට ඔයාලට පේනවා ඇති මේක ඉන්විසිබල් ෂිපර් එකක්. එතකොට මේක මේ ෆුට් එකෙන් සාමාන්‍ය ෆුට් එකෙන් මකන්න බෑ. ඒකට අපිට ඉන්විසිබල් ෆුට් එකක් ෂිපර් ෆුට් එකක් ගන්න මේ ඕනේ. මෙන්න මේ වගේ ෂිපර් ෆුට් කඩේ තියනවා ගන්න. මෙන්න මේ වගේ ෂිපර් ෆුට් කඩේ තියනවා ගන්න. ඔය මේක දාන්න දන්නේ නැත්නම් මම මේ කරන විදිහටම මෙන්න මෙතන තියෙන මේ තියෙන ෆුට් එක ගලවලා අයින් කරන්න. මේ ෆුට් එක ගලවලා අයින් කරලා මේ ෆුට් එක මේ විදිහට මැෂින් එකට හයි කරගන්න. මේ විදිහට ෂිපර් ෆුට් එක හයි කරගෙන මේ ඉන්විසිබල් ෂිපර් එක මෙහෙම අරින්න. ඇරියට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට තියාගන්න පුළුවන්. මෙන්න මේකෙන් මේ සාමාන්‍ය ෂිපර් එක ඇල්ලෙන තැනින් මෙන්න මේ විදිහට කහ පාටින් ඉරක් ඇඳගෙන යන්න. එතකොට ඔයාලට ලේසි. මේ විදිහට මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම ගන්න. මෙතනට මේ අර ගම් වගේ තියෙන තැන මෙන්න මෙතනට තියලා මෙන්න මේ විදිහට ඔය විදිහට තියලා ඔයාලට ෂිපර් එක සම්පූර්ණයෙන්ම අල්ලගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයා මේ විදිහට අල්ලගන්න. එක පැත්තක් එහෙම අල්ලගෙන ටැග් කරලා අනිත් පැත්ත මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේක අනිත් පැත්තේ ෂිපර් එක අල්ලද්දි මෙන්න මේ විදිහට අනිත් පැත්තෙන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට අනිත් පැත්තට ෂිපර් එක හරවලා අනිත් පැත්තට ඔයාලා කහ පාට පෑන් ඉරක් ඇඳ ගන්න. මේ චෝක් කෑල්ලකින් අර මං ඇඳා වගේ මේ විදිහට ඉරක් ඇඳගෙන ගිහිල්ලා මෙන්න මේ විදිහට අනිත් පැත්තෙන් මෙන්න මේ විදිහට මේක ඇත්තටම පොඩි දෙයක් තියෙන්නේ. මෙන්න මේ විදිහට ෂිපර් එක අල්ලගෙන යන්න. ඊට පස්සේ ආට බලා ගන්න පුළුවන් මේක අනිත් පැත්තට පෙරළුවාට පස්සේ ෂිපර් එක ෂිපර් හෙඩ් එකෙන් මෙන්න මේ විදිහට ගත්තට පස්සේ මෙන්න මේ විදිහට ෂිපර් එක ඇලිලා තියෙනවා. ඉතින් ඊළඟට බලමු අපි කොහොමද. ඊළඟට මෙන්න මේ වගේ මේ පටියක් හරස් පටියක් ගන්න. මේ හරස් පටියක් අරගෙන මේ විදිහට ඔය මෙන්න මේ විදිහට මේ පැත්තට මේ පිටිපස්ස පැත්තෙන් මෙන්න මේ විදිහට තියලා අඟල් කාලේ මම
කාලෙන් මහලා මෙන්න මේ විදිහට අවුට්ලයින් එක අනිත් පැත්තට පෙරලලා අවුට්ලයින් එකක් ගහන්න. මේ විදිහට අවුට්ලයින් එකක් ගහන්න. ඒක ගහලා මේක අනිත් පැත්තට ගන්න. මේ විදිහට ගන්න. මේ විදිහට ගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට නමන්න. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට නවාගෙන යන්න. ඇඟිල්ලෙන් මෙන්න මේ විදිහට හදාගෙන ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයා මෙන්න මේ අවසාන තැන ඉඳන් එකම ගානට මෙන්න මේ 5 පින් පටිය මේ විදිහට මහගෙන එන්න. උඩරෙදි තේරේ ඔයාලට මොකද්ද මම මේ කරන්නේ කියලා. මේ විදිහට 5 පින් එක सामान्य पॉडियट මහගෙන හොඳට මතක තියාගන්න මේක කෑල්ලක් හැට්ටට අහු වෙලා තියෙන්නේ. හැට්ටට අහු වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ඔන්න ඔය විදිහට මහගෙන අනිත් තව පටියකුත් මේ විදිහට ඔය මේ විදිහටම තව පටියක් ගන්න. මේ විදිහට පටියක් අරගෙන ඒ පටියත් මේ විදිහට අනිත් පැත්තට මෙන්න මේ ආර පේනවා ඇති මෙන්න මේ කර තියෙනවානේ. මෙන්න මේ විදිහට තියලා අඟල් කාලෙන් මහන. කාලෙන් මහලා විදිහටම අවුට්ලයින් එකක් ගහන්න. අනිත් පැත්ත පෙරලලා අවුට්ලයින් එකක් ගහලා වලට පේනවා ඇති මෙන්න මේ විදිහට දැන් මේ පයිපින් එක තියෙනවා. මේ විදිහට නමන්න. නමලා මෙන්න මේ විදිහට පයිපින් එක මහගෙන එන්න. පයිපින් එක මහද්දී වලට තේරෙයි. කලින් පයිපින් එක මහපු විදිහටම ඒ කාන්ටම මේ පයිපින් එක මේ විදිහට මහගෙන එන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් දැන් මෙන්න මේ විදිහට මේ පයිපින් පටි දෙක තියෙනවා. මේකෙන් පොඩියට කොටු කැලි දෙකක් කපා ගන්න. මෙන්න මේ විදිහට ඔයා තියන්න. මේ විදිහට රෙදි කැල්ලක් තියලා මෙන්න මේ වගේ ප්‍රමාණයක් මේ වගේ ප්‍රමාණයකින් පොඩි කොටු කැලි දෙකක්
දෙකක් කපාගෙන මෙන්න මේ විදිහට දෙකට නමන්න. දෙකට නමලා මෙන්න මේ පයිපින් එකේ මෙන්න මේ විදිහට පයිපින් එක ඔයාලට පේනවා මේ පයිපින් පැටි අවසාන නැත්නම් මේ අවසානයේ නිකම්තු නිසා මේ අවසානට තියන්න. මේ අවසානට මේ විදිහට තියලා මෙන්න මේ විදිහට තියලා මෙන්න මේ විදිහට පයිපින් එක මෙහෙම දානවා. මේ විදිහට තියලා මෙන්න ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට පයිපින් එක අහු වෙන්න ඔන්න ඔය විදිහට කොටුවක් මහනවා. මම හැමතිස්සෙම ඔයාලට ටැග් කරන්න කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ටැග් කරන්න ඕනේ. අනිත් එකත් එහෙමයි. අනිත් පයිපින් එකේ අනිත් පයිපින් කොටසත් මේක මේ විදිහට දෙකට නැමුවා. මේ විදිහට මෙන්න මේ විදිහට පයිපින් පැටිය තිබ්බා. මේ විදිහට අර කොටු හැඩේ මේ විදිහට මහගෙන යන්න. ඊළඟට වර පේනවා ඇති මෙන්න මේ කොටු කෑල්ල. මෙන්න මේ චූටි කොටු කෑල්ල මෙන්න මේ විදිහට කපලා මේක මෙන්න පල්ලෙහාට අදින්න. මේ විදිහට පල්ලෙහාට අද ගන්න පුළුවන්. ෂේප් එක අදින්න ඕනේ. මේකත් මේ විදිහට කපලා හොඳටම කපන්න නැත්නම් පල්ලෙහාට මේ විදිහට එනවා පේනවා ඇති. ඊළඟට පිටිපස්සේ පළුවක් මේකට ජොයින්ට් කරමු. මේ අනවශ්‍ය නූල් කැලි තියෙන ඒවා මේ කපා ගන්න. පිටිපස්සේ පළුව මේ විදිහට අරගෙන අර පෙනෙති ඉස්සරහ පළුව උඩින් මේ විදිහට තිබ්බා. ඔය විදිහට තියන්න. පිටිපස්සේ පළුව පේෂන් එකක් කපා ගන්න ඕනේ. ඉදිරිපස්සේ පළුව මේ විදිහට තියන්න. මේ විදිහට තියලා මෙන්න මේ පේෂන් එකත් මේ විදිහට තියන්න. අර තේරෙන්නේ මම කරන්න හදන්නේ මේ විදිහට තියලා මෙන්න මේ විදිහට අඟල් 3 කාලේ උරේස මවුට් කරා. පේෂන් එකත් ඒත් එක්කම අල්ලගෙන යන්න තමයි මම මේ හදන්නේ. මෙන්න මේ විදිහට පේෂන් එකත් ඒත් එක්කම වගේ අපිට මහ ගන්න පුළුවන්. එතකොට වෙනම පේෂන් අල්ලන්න අපිට කාලයක් වැය වෙන්නේ නැහැ. මේ විදිහට කරාට පස්සේ විදිහට බලා ගන්න පුළුවන්. ඊපස්සේ පේෂන් එකේ වැඩි කොටස මෙන්න මේ විදිහට අයින් කරන්න. උරහිසෙන් කපලා අයින් කරන්න යන්න එපා. පේෂන් එකේ වැඩි කොටස විතරක්. ඒ කියන්නේ කර විතරක් කපලා අයින් කරන්න. කොයි වෙලාවත් උරහිසේ මැහුම් වාසිය කපලා අයින් කරන්න යන්න එපා. මේ විදිහට. ඊපස්සේ අර බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ විදිහට නීට් එකටම පිටිපස්ස පළුව ඇවිල්ලා තියෙනවා. පිටිපස්ස පළුව සහ ඉදිරිපස්ස පළුව මේ ආකාරයට ඔයාලට බලා ගන්න පුළුවන්. මේක ඔයාලට ඕන නම් අතේ නමලා බහන්න නැත්නම් අවුට්ලයින් එකක් ගහලා මහන්නත් පුළුවන්. ඊළඟට පිටිපස්සට සාය කොටස අල්ල ගන්න. පිටිපස්ස සාය කොටස පිටිපස්සට නෝමල් සාය එන්නේ නිකම්ම තියෙන සාය කොටස තමයි.
ඒකෙදිත් ඔයා හොඳට මතක් කරගන්න ඔය මේ සායනන් ඇඳේ කන පිට පැත්තට අපි ඇඳලා ඇති ඒක තියලා මේ විදිහට කන පිටට තියලා අල්ල ගන්න. මෙහෙම අඟල් භාගයේ ඔය විදිහට අල්ල ගන්න. ඉස්සරහ පළුව ඉස්සරහ පළුවේ ඉස්සරහ කොටස ඉදිරිපසට තියලා අල්ල ගන්න. මේ විදිහට තියද්දී ඔයාලට පේන විදිහට දෙපැත්තෙන් පොඩක් වැඩි වගේ තියෙනවා නම් ඔයා ඒක ඇඩ්ජස්ට් කරලා දෙපැත්තට යවන්න ඕනේ. නැත්නම් මැදින් කට් මාක් එකක් දාගත්තා නම් ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේ විදිහට අපිට ඕන නම් මේකට පිටිපස්සට ගැට ගන්න පටියක් දා ගන්න පුළුවන්. ඔයාලට ඕන නම් ඒ විදිහට පිටිපස්සට ගැට ගන්න පටියක් මේ මහ ගන්න. දැන් ඊළඟට මේ ගවුම අපි බලමු මේ මෙන්න මේ විදිහට ඔයා කල්පාට පටියක් ගන්න. සාමාන්‍යයෙන් මේ පටිය මම අරන් තියෙනවා මේ ලූප් හයි කරන් තමයි අරන් තියෙන්නේ මේ ගවුමට. උස 10 මාරක් කරන් තියෙනවා. මම මේක පළල අඟල් දෙකක් කරන් තියෙනවා මේ විදිහට. හරි පේනද? මෙන්න මේ විදිහට නමලා මෙන්න මේ විදිහට මහගෙන යන්න. අයිනෙම මහන්න. මේ ලූප් දෙකක් හයි කරන්න ඕන නිසා තමයි මම මේක මේ විදිහට ගන්න. මේක ඇත්තටම දිග වැඩි කොටස අපි කපලා දාන්න ඕනේ ප්‍රමාණය අනුව. ඔන්න විදිහට ගන්න. ඒ වගේම මම අරන් තියෙනවා පටියක්. මේ පටියේ අඟල් 5ක් තමයි පළල. අඟල් 29ක් තියෙනවා දිග. ඔයාට මේ වගේ පටි දෙකක් අරගෙන ඔයා මෙන්න මේ විදිහට දෙකට නමලා මෙන්න මේ විදිහට මහ ගන්න. හරි පේනවා ඇති. මේ විදිහට දිගටම මේ පටිය මහ ගන්න. මේක පෙරලලා අපි ගැට ගන්න පටියක් නෙවෙයි ලූප් එක අස්සෙන් දාන පටියක් විදිහට තමයි මේ පටිය හදා ගන්න යන්නේ. මෙතනටම ඇවිල්ලා ඔයාලට මෙතනින් මේ විදිහට ට්‍රැක් කරගන්න පුළුවන්. මේ විදිහට ට්‍රැක් කරගෙන මෙන්න මෙතන මේ විදිහට කපලා ඔයාලට මේ කතුරෙන්ම මේ විදිහට කතුරෙන්ම අල්ලලා මෙන්න මේ විදිහට පෙරලා ගන්න පුළුවන්. මේ වගේ පටි දෙකක් හදා ගන්න. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. පටි දෙකක් අවශ්‍ය වෙනවා. මේ වගේ පටි දෙකක් හදාගෙන ආයෙ පටි තියාගන්න. ඊට පස්සේ බලමු ගවුමට කොහොමද අත අල්ලගන්නේ කියලා. මම එක අතක් අල්ලලා තියෙන මේ ගවුමට අපි මෙන්න මේ විදිහට අත්කට ගන්නවා. මෙන්න මේ විදිහට ගවුමේ අතත් මෙන්න මේ විදිහට තියෙනවා. මේ විදිහට තියලා අඟල් භාගය සාමාන්‍යයෙන් අතක මැහුම් වාසිය අඟල් භාගයක් තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට අඟල් භාගයෙන් ඔයා මේ අතේ හැඩයට මෙන්න මේ විදිහට අතේ හැඩයට අත තියාගෙන තමයි අත අපි අල්ල ගන්න ඕනේ. අර පේනවා ඇති. මේ විදිහට අතේ කර්ව් එක ලස්සනට එන විදිහට අත අල්ල ගන්න. අවසානයේ ටැග් කරන්න මතක තියාගන්න. ඊළඟට පේනවා දැන් මෙන්න මේ විදිහට මම අත අල්ලගෙන තියෙනවා. ඊළඟට මේ ගවුමේ දැන් මම ඔය දකින්න ඇති ලූප් දෙකක් හදා ගන්නවා. ඔයාලට පේනවාද මෙන්න මේ ඩාට් එක තියෙනවා. මේ ඩාට් එක මේ පැත්තේ ඩාට් එක මෙන්න මේ විදිහට ගවුම ගන්න. මේ ඉදිරිපස පළුව. ඒ ඩාට් එක වැහෙන විදිහට. එතන ඉනම් ඔයා මෙන්න මේ විදිහට ඔන්න ඔය විදිහට තමයි පටි දෙක තියන්න ඕනේ.
මේ පටි දෙක තියලා මෙන්න මේ විදිහට මේ පැත්තට පෙරලා ගන්න. ඔන්න විදිහට පෙරලගෙන මෙන්න මෙහෙම මෙන්න මේ විදිහට තියලා අපිට පේනවා ඇති මේක ටැග් කරගන්න. සාමාන්‍යයෙන් අඟල් භාගයක් වගේ තියෙන්න මෙන්න මේ විදිහට පල්ලෙහාට පටි දෙක තියාගන්න. පරතරේ අඟල් භාගයක් සාමාන්‍යයෙන් අඟල් එකමාරක් වගේ දුර ප්‍රමාණයක් ගන්න. ඊට පස්සේ මේ විදිහට නමන්න. ඔය විදිහට නමලා මෙන්න මේ විදිහට ඔය බලන්න අර පටියේ මහත. මෙන්න මේ පටියේ මහත ඔය විදිහට බලන්න. එතකොට අන්නේ විදිහට පටියේ මහත බලලා ඔය මේක මෙන්න මේ විදිහට චෙක් කරගන්න. අනිත් පටියත් ඒ විදිහටමයි. මේ විදිහට ඒක ගානටම ඔය බලන්න. මේ විදිහට ගානට තියලා හදාගන්න. මේ විදිහට ගානට තියලා හදාගෙන මේ විදිහට නැවතත් පටිය ටැග් කරගන්න. ඊට පස්සේ ඔයාලට දැන් පුළුවන් මේක සයිඩ් සිම් එක ගහගන්න. සයිඩ් සිම් එක ඔයා මහුම් වාසි අඟලක් තිබ්බනම් ඒ අඟලින් තමයි ගහන්න ඕනේ. මම ඔයාලට කියලා දීලා තියෙන අඟලක් තමයි මහුම් වාසි මම මේකට ගත්තේ. ඔයා මේ මහුම් වාසි අඟල මෙන්න මේ විදිහට මේක ඕලොක් කරන්න ඕනේ. මේ අතපටේ ඕලොක් කරගන්න. ඕලොක් කරගෙන මේ විදිහට අතේ සයිඩ් සිම් එක මම වාසියේ මේ අනිවාර්යෙන් පිටිපස්සට අනිත් පැත්තට හරවන්න ඕනේ. හරවලා මේ විදිහට ඔය අත දිගින් සයිඩ් සිම් එක ගහගෙන ඉන්න. ඔයාලට සයිඩ් සිම් එක ගහන් යද්දි අර වගේ පටි දෙකක් අපි හදාගත්තා. ඒ පටි දෙක අනිවාර්යෙන්ම මේ විදිහට පටි දෙක ගන්න. මේ පටි දෙකේම එක පැත්තකට එන විදිහට මෙන්න මේ විදිහට එක පැත්තකට අර අපි මහගත්තු මැහුම් වාටිය නැම්ම එන විදිහට මෙන්න මේ විදිහට පටි දෙක තියාගෙන ඔයා මෙන්න මේ විදිහට පටි දෙක තියාගන්න. ඔන්න ඔය විදිහට පටි දෙක තියලා සයිඩ් සිම් එක ගන්න. අනිත් පැත්තේ සයිඩ් සිම් එක මේ විදිහටම ගන්න. මේ පැත්තට පටි එන්නේ නැහැ. ඊට පස්සේ අඟල් කාලක් නමලා පාටිය නමලා මහන්න. ඉතින් මම කැමති නම් ඔයා මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න. සම්පූර්ණයෙන්ම මේ විදිහටම බලන්න පුළුවන්. මේ ගවුම සම්පූර්ණයෙන්ම ගොඩක් ලස්සනයි. අතට මේ ගවුම අනිත් පැත්තත් මේ විදිහටම ඔයා සයිඩ් සිම් එක ගහගන්න. මේ විදිහට අර අඟලක් වෙනම තියෙන්න නේද? මම මාසි අඟල තමයි අල්ලන්නේ. ඔයාලට පේන්නේ නැති මේ විදිහට දෙපැත්තම සයිඩ් සිම් එක මහගන්න. මේ පැත්ත පෙයාට එකට යද්දි සාමාන්‍ය මේ විදිහට තමයි මහගන්නේ. මේ සායේ හැඩේ තියෙන සමයව මහගන්න ඕනේ කියලා බලමු. මේ කොහොමද සම්පූර්ණ දැන් ඊළඟට මේක මේ විදිහට මහගන්න ඕනේ. ඊළඟට අපි බලමු. මම ඔයාලට මේ වීඩියෝ එක මුල කිව්වා